මල් පිපුන තරමටම සිල් සුවඳ හමායන දෙවලා සතහම් මග සලසාලන සල්මල් ආරාමේ සල්මල් ආරාමේ සල්මල් ආරාමේ සිතේ කෙලෙස් කිලිටි සැම දම්දින් දුවාලන යති පරපුරකට ඉනි මංතනනා සල්මල් ආරාමේ සල්මල් ආරාමේ පින්කෙතක හසිරිදෙන සංසිඳෙන මගක යන කසාවතින් දස අත පොබ කරන සල්මල් ආරාමේ සල්මල් ආරාමේ අපි පටන් ගමු ශිෂ්‍යයෙක්ගෙන් ගුරුවරයෙකුට ඉටු විය යුතු යුතුකම් වලින්. පටන් ගමු. ලත්තනම ලොප්. දැන් මට කියන්න බලන්න ශිෂ්‍යෝ එනකම් ගුරුවරයෙක් මග බලාගෙන ඉඳීමට සැලැස්වීම යුතුකමක්ද? අනේ සමාවෙන්න උපාසක මං අපේ ආනන්ද හාමුදුරුවෝක පොඩි වැඩගත් වැඩක හිටියේ ඒකයි. උපාසක කමන්නේ කමන්නේ හරි කමන්නේ. එතකොට දැන් ඔබ වහන්සේට මේ ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන වැදගත් වැඩක් තියෙන්න පුළුවන්ද? හරි කමන්නේ පටන් ගමු. පටන් ගමු. බෞද්ධ දර්ශනය වනාහි මේ ලෝකයේ පවතිනා වූ අනෙකුත් දර්ශනයන්ට වඩා උතුම් ඌද නිර්මල ඌද දර්ශනයකි. වසර 2500ක තරම් වූ ඈත අතීතයේ සිට මේ දක්වාම මේ නිර්මල දර්ශනය මේ අඹගෙඩියක් තරම් වැරදුනා දරුවනේ මේ මුතු ඇටයක් තරම් වූ මේ පුංචි දිවයිනේ නිර්මලව පැවතීම මොන තරම් ආශ්චර්යයක්ද? ඒ වගේම දරුවනේ මේ මං වගේ කෙනෙක් සමග
ඔය ගොල්ලන්ට මේ නිර්මල දහම හැදෑරීමට ලැබීම මොන තරම් භාග්‍යයක්ද? දරුවනේ මේ වගේ මේ බුද්ධෝත්පාද කාලයක මේ ලැබුණු ජීවිතය තුළ මොකද ළමගේ? බුද්ධෝත්පාද කාලය කියන්නේ මොකක්ද? දැන් බුද්ධෝත්පාද කාලය කියන එක දන්නේ නෑනේ. දැන් මම මෙතන ඉගෙන ගන්න ළමෙක්නේ. ළමෙක් වුණත් කවුරු වුණත් දැන් බලන්න ඔබ වහන්සේ මෙච්චර මහානදම් පුරලත් බුද්ධෝත්පාද කාලේ දන්නේ අයියෝ නෑ නෑ උපාසක මහත්තයා. නෑ කියන්න ලැජ්ජ නැද්ද හාමුදුරුවනේ? ඒක මෙහෙමයි. මේ සුමන වෙච්ච මන් දන්නවා. ඒත් මම අනිත් ළමයි දන්නේ නෑනේ. මං ඒ ළමෙක් විදියට තමයි ඔය ප්‍රශ්නේ ඇහුවේ. අනික ළමයෙක් ප්‍රශ්නේ ඇහුවම ගුරුවරු උත්තර දෙනවනේ. ඔය වගේ තරහා ගන්න නැතුව. හරි. අපි මේ බුද්ධෝත්පාද කාලය මම ඒක පැහැදිලි කරන්නම්. දරුවනේ බුද්ධෝත්පාද කියන්නේ මේ බුද්ධෝත්පාද හරි. අපි ඊගාවට හරි. අපි ඊගාවට බලමු බෞද්ධ දර්ශනයේ ප්‍රභේද. ලියාගන්න. බෞද්ධ දර්ශනයේ ප්‍රභේද. ලියාගන්න. ඕක ලියාගන්න. දර්ශනයේ ප්‍රභේද කො බුද්ධෝත්පාද කාලේ තමයි උලට ගියේ. මගේ නම් මෙවුවා මේ කරුමෙට කියවෙනවද කොහෙද අප්පා? සල්මල් ආරාමේ හරිදාස ඕනම තරාතිරමක ඉන්න ඕනම මිනිස්සෙකුට මානසික ප්‍රශ්නයක් නැත්තම් මානසික පීඩනයක් නැත්තම් එකපාරක් දෙපාරක් කියන දේවල් තේරුම් ගන්න ඕන. එහෙමයි හඳුනන. හරිදාසට මම හැම අවස්ථාවකම දුන්නේ තමුන්ගේ දරුවයි බිරිඳයි ගැන හිතලා. හැබැයි හැම අවස්ථාවකම වැරදිට පාවිච්චි කරේ. සමහර වෙලාවට කපු මහත්තයා හින්දා සමහර දේවල් විනාශ කරන්න ඕන හඳුනන්නේ. හරිදාස තමුන් බබෙක් නෙමෙයි නිකන් අතේ නැලවෙන. එහෙමයි. අර කතාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැටකවපු මිනිසයා කනා මැදිරිලට බයයි කියලා. හැබැයි හරිදාස එහෙම නැහැ. ගිනි පෙල්ලෙන් බැට කාලා කනා මැදිරිලිනුත් තව මොකක් හරි හම්බ කරන්න තමයි හැදුවේ. මට ආමුදුරු කියන දේවල් දැන් තමයි තේරෙන්නේ. හරිදාස පාප මිත්‍ර සේවනය කියන්නේ නිරේට යන එක පාරක්. ඒ පාරේ හරිදාස දැන් ගොඩාක් දුර ගිහිල්ලා තියෙන්නේ. එහෙමයි. දැන් එහෙමයි කියලා හැරුණට වැඩක් නැහැ. මං හරිදාසට සමාව දෙනවා අඟුලිමාල ගැන හිතලා. ඒකත් අර දරුවයි ගෑනු මනුස්සය ගැන හිතලා. අවසරයි. සුවපත් වේ. ගිහින් එන්න හඳුනන. ඔබ වහන්සේට ගොඩක් පිං. සුමන ඔය ආරිදාසගේ පසුපස්සේ එන්නේ කර්මය. තමන් කර්මයක් කරොත් අනිවාර්යයෙන්ම විපාක දෙනවාමයි.
යම් බීජයක් අස්වැද්දුවොත් ඒ බීජයෙන්ම තමයි පළදාව ලැබෙන්නේ. ඒකින තමන් කරන දේෙන් තමයි තමන්ට අස්වැන්න ලැබෙන්නේ. අපි දැන්වත් බලමුකෝ මෙයා මේ පාර හොඳ බීජ පපුරයිද කියලා. ඔව්. අපි බලමු. මොකද මේ කලබලේ? මට ඩොක්ටර් කෙනෙක් හම්බුණා නාමලී. එයා කෝ වැඩේ කරන්න පුළුවන් කියලා. මොකද වෙන්නේ? අයියෝ නාමලී. බබෙක් වෙන්න හදන්න එපා. බබෙක් මග බලාගෙන ඉන්නවා එයාගේ තාත්තගේ ලස්සන මූණ දකින්න එන්න. නාමලී නාත කරනවා පිස්සුව. මට බබෙක් නැහැ. මටත් දැම්මම බබෙක් ඕන උනේ නෑ සපුමල් මහත්තයා. ඒත් දැන් මේ ඇවිල්ලා ඉන්න කෙනාට මොනවද කරන්නේ? ඩොක්ටර් කිව්වා එයාව නැති කරන්න පුළුවන් කියලා. සපුමල් මහත්තයා මං එදත් කිව්වනේ එයා ආවේ එයාගේ උමනාවට නෙවෙයි කියලා. හරි. දැන් එතකොට ඔයා මොනවද කියන්නේ? මං එයාව නැති කරන්නේ නැහැ. නාමලී කරුණා කරලා මං කියන දේ තේරුම් ගන්නවා. අපි මේ ළමයාව නැති කරන්න ඕන. ඒක කවදාවත් වෙන්නේ නැහැ. කවුද පිස්සුද? ඈ? පිස්සුද? ඔව් මට පිස්සු. ඒකනේ මං මෙච්චර දුර දිග හිතන්නේ නැතුව මගේ අනාගතය ගැන හිතන්නේ නැතුව මෙහෙම දෙයක් කරගත්තේ. අනේ මේ තමුසේගේ බම්බුවේ අනාගතයයි. මේ ඒ වගේද මගේ අනාගතේ? ඈ? ඒ වගේද? මේ තමුසේ කියන්නේ මට මේ වශයෙන් තාත්තා කෙනෙක් වෙන්න කියලා කියනකෝ. ඈ? මම කිව්වේ නෑනේ සපුමල් මහත්තයාට තාත්තා කෙනෙක් වෙන්න කියලා. සපුමල් මහත්තයා තමයි මාවත් අම්මා කෙනෙක් කරලා ඔයා තාත්තා කෙනෙක් වුනේ. හරි. මට ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. තමුසේට උදේ ලෑස්තිෙන් ඩොක්ටර් ගාවට යන්න. එච්චරයි. ඒක කවදාවත් වෙන්නේ නෑ සපුමල් මහත්තයා. මං ඒක කවදාවත් කරන්නේ නැහැ. සපුමල් මහත්තයා කැමති තීරණයක් ගන්න. එහෙනම් උඹත් එහෙමයි ආ. එහෙමයි කියන්නේ? උඹත් තනියම ගේම ගැහුවා. ඇයි කපු මහත්තයා? අපි කතා වුණේ එහෙමනේ. මතක නැද්ද? කතා වුණාට මම මේක ස්ථිර කරේ නෑනේ. මොකද මේක 20 වෙනි සංශෝධනයද? නෑනේ බං. මම දන්න ශාස්ත්‍රය දාලා කපු මහත්තයාව හදාගන්න හැදුවා. ඒත් හරි ගියේ නෑ. මට පුළුවන් විදිහට මම ඔයාව බේරගෙන වැඩ කරා. ඒත් හරි ගියේ නෑ. මට කරන්න දෙයක් නෑ ඉතින්. මේ ඉන්නේ අනිත් ගොබිලා. බත් ලස්සනට මාව හාමුදුරන්ට පාවල දුන්නානේ. පාවල දුන්නා නෙමෙයි. ඒක ඉතින් මගේ කටින් පැන්න. එන්න. මං ඒක ෂේප් එකේ බැලන්ස් කරා. කපමත. අපි සාධාරණ යුක්තිගතක වැඩක් කරලා වෙන්න මොකෝ. අනේ මේ නිකන් ඉඳහම් බං. දැන් උඹලා අපි මහාන වුණත් මිනිස්සු අපිට වඳින්නේ නැහැ. ඒ තත්ත්වයට වැටලා ඉන්නේ. ඒක අපි කරලා වෙන්නම අපිට ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා. ඔව්. කරලා පෙන්නන්න. හෙටානින්දට නත්තල් එනවනේ. නත්තල් පප්පල ටිකක් හදලා විකුණමු. අනේ මේ නිකන් ඉඳහම් බං. ඒක නෙමෙයි. වෙන ගේම් එකක් තියෙනවා. ගාමුද? මොකද්ද? ඒක මෙතන කියන්න බෑ බං. මට කියන්න.
උන්න පුරුක දැම්මට බලුවල්ගේ දිග ඇරෙනවා. සල්මල් ආරාමේ මහත්තයා කාවද බැලුවේ? මිස් මේ ළමා නිවාසය බාර වෙන්නේ කවුද? බාර වෙන්නේ නම් අපේ ලොකු මැඩම්. මොකක්ද දන්නේ කාරණාව? ලොකු මැඩම් කොහෙද ඉන්නේ මිස්? ලොකු මැඩම් ඉන්නේ ඔෆිස් එකේ. එහෙනම් මම ඔෆිස් එකට ගිහලා බලන්න. ඔතනින් ඉස්සරහට ගිහින් දකුණට හැරෙන්න. Thank you. ඔව් එයා විශේෂ ළමයෙක්නේ මට තේරෙනවා. හරි මං එයා ගැන විශේෂයෙන්ම බලන්නම්. හරි ඕකේ. මහත්තයා කාවද බැලුවේ? දානයක් බාර ගන්නද? වාඩි වෙන්නකෝ. Thank you. මේ මාසෙට නම් ඩේට් ඔක්කොම ෆිල් වෙලා තියෙන්නේ. ඊළඟ මාසේ ඩේට් එකක් දෙන්න පුළුවන් වෙයි. මිස් මං ආවේ මේ දානයක් බාර ගන්න නම් නෙවෙයි. එහෙනම් පොඩි විස්තරයක් දැනගන්න. විස්තරයක් කිව්වේ? මේ ළමෙක් ගැන. මොන ළමයා ගැනද? සමන් කුමාර කියලා කෙනෙක් ගැන. සමන් කුමාර. එහෙම ළමෙක් නම් මේ නෑ මහත්තයා. මේ නෑ? ඔව් දැනට නම් සමන් කුමාර කියලා ළමෙක් මේ නෑ. ඉස්සර හිටියද? ඒක නම් කියන්න දන්නේ නැහැ. මොකද මම අලුතෙන් මෙහෙම වැඩට ආවේ. එහෙමද? මට මෙහෙම දෙයක් කරන්න නම් පුළුවන්. ඉස්සර නාමලේඛන ටික චෙක් කරලා මහත්තයාට තොරතුරක් දෙන්න පුළුවන් වෙයි. අනේ පුළුවන් ලොකු උදව්වක් මිස්. හැබැයි මේ වෙලාවේ නම් මම පොඩ්ඩක් වැඩ වැඩි. කමක් නෑ මිස්. මං එනං හෙට එන්න. නෑ මහත්තයා රසයත් වෙන්න ඕනේ නෑ. මට නම්බර එක දීලා යන්න. මම නාමලේඛන ටික චෙක් කරලා මහත්තයාට කෝල් එකක් දෙන්නම්. හලෝ. ඔව්. බස් හෝල් ටිකේ දාලා ගිහිල්ලා. හරි. ඔයා පොලිසියට එක්කයි යන්න. උසාවියෙන් අපිට බාර දෙයි. හරි ඕකේ. අනේ මන් දන්නේ නැහැ මහත්තයා මේ ළමයින්ගේ දෙමව්පියෝ මොන ලෝකෙට යන්න පාර හදා ගන්නවද කියලා. මිස් මේ
මේමයි කාඩ් එක. මං සපුමල්. එහෙනම් මිස් විස්තර ටික බලලා මට කෝල් එකක් දෙනවද? හරි මහත්තයා. ඕකේ. බොහොම ස්තුතියි. දේවාලේ හාස්කම් තිබුණත් නැතත් මට මේ වෙලාවේ ඕනි කරන්නේ පඳුරු. එහෙම නැත්තම් සල්ලි. අන්න ඒකයි මං කියන්නේ ගොම් මෝඩ සල්ලි. සල්ලි බලාගෙන මේ කපු මහත්තයා ඔය වගේ දේවල් කරන්නේ නැහැ කියපන්.